මේ දක්ෂින විභංගයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා අපේ ශාසනය මුල් කරගෙන කරන්න පුළුවන් පෞද්ගලික දාන 14ක් තියෙනවා කියලා. සංඝ සතු දාන 7ක් තියෙනවා කියලා. ඊට අමතරව අසත්පුරුෂ දාන, සත්පුරුෂ දාන, විශේෂ දාන විසුද්ධියේ ප්‍රභේද තවත් වෙනම බුදුරජාණන් වහන්සේ අපිට දක්වලා පෙන්නලා තියෙනවා. පින්නතුනි මේ ශාසනයේ සඳහන් කරන සාංගික දාන 7ක් තියෙනවා කියලා මම සඳහන් කළා. අපේ පින්නතුන් සාංගික දාන ඕන තරම් පූජා කරලා ඇති. නමුත් ඒක හරියටම සාංගික භාවයේ තියෙන්නේ කොහොමද කියන කාරණාව අපි පින්නතුනි ටිකක් සාකච්ඡා කරන එක වටිනවා. මෙතන භාග්‍යතුන් වහන්සේ පෙන්නනකොට මේ විශේෂයෙන් සංඝ සතු දාන 7ක් තියෙනවා කියලා අපි සඳහන් කළා. එතන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පළවෙනි සාංගික දානය. තථාගතයන් වහන්සේ ප්‍රමුඛ උබතෝ සංඝයා විශේෂෙහි දෙන දානය. පළවෙනි එක. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කරගෙන උබතෝ සංඝයා විශේෂෙහි දෙන දානය. මෙතන උබතෝ සංඝයා කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලාත් භික්ෂුණීන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේත් ඇතුළුව දෙන සාංගික දානය. මේක තමයි බුද්ධ ශාසනයේ පළවෙනි සාංගික දානය. දෙවැනි සාංගික දානය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල උබතෝ සංඝයා විශේෂෙහි දෙන දානය. බුදුරජාණන් වහන්සේ නැහැ පිරිනිවන් පාලා. නමුත් භික්ෂු භික්ෂුණීන් ඉන්නවා. උන්වහන්සේලා වැඩම කරවලා දෙන දානය. දෙවැනි සාංගික දානය. තුන්වෙනි සාංගික දානය භික්ෂු සංඝයා විශේෂෙහි දෙන දානය. හාමුදුරන් වහන්සේලා විතරක් වැඩමවල දෙන දානය. ඒකට භික්ෂුණීන් වහන්සේලා නැහැ. හතරවෙනි සාංගික දානය හාමුදුරුවන් වහන්සේලා නැහැ, භික්ෂුණීන් වහන්සේලා විතරක් වැඩම කරවලා දෙන දානය. පස්වෙනි දානය ප්‍රමාණයක් වශයෙන් භික්ෂූන් සහ භික්ෂුණී සංඝයා වැඩමවල දෙන දානය. ඒ ප්‍රමාණයක් වශයෙන් කියලා කියන්නේ අපි ආරාධනා කරනකොට අපිට ස්වාමින් වහන්සේලා 19යි භික්ෂුණීන් වහන්සේලා 19යි වැඩමවල දෙන්න. ප්‍රමාණයක් කියනවා හාමුදුරුවරු 10යි භික්ෂුණීන් වහන්සේලා 10යි. එහෙම 29ක් එකතු කරලා දෙන දාණය ගණන කියලා ඉල්ලලා දෙනවට තමයි ප්‍රමාණයක් කරලා වැඩමවල දෙන දාණය කියලා කිව්වේ. 6 වෙනි දාණය ප්‍රමාණ වශයෙන් භික්ෂූන් විශේෂෙහි දෙන දාණය. මේක තමයි බුද්ධ ශාසනයේ අද අපි දෙන දානය. අපේ පන්සලට ගිහිල්ලා නායක හාමුදුරුවන්ට ආරාධනා කරනවා අහවල් දවසේ දානයක් දෙන්න කල්පනාවක් තියෙනවා. ස්වාමින් වහන්සේලා 29ක් වැඩමවල දෙන්න. වර්තමානයේ අපි එහෙමනේ කරන්නේ. ඒ තමයි අපේ දානය. භික්ෂු සංඝයා ප්‍රමාණයක් කරලා ඉල්ලලා දෙන දානය. එතකොට මේ සාංගික දානේ තමයි අපිට අද දෙන්න පුළුවන්. මේ දාන 7න් වෙන එකක්වත් අද දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවි කල්හි උබතෝ සංඝයා උදෙසා දෙන දානය කියලා අපි එකක් සඳහන් කළා. වර්තමානයේත් අපි සාමාන්‍යයෙන් අපේ ගෙදරට ධාතුන් වහන්සේ වැඩමෝන එක කරනවා. ධාතුන් වහන්සේ වැඩම කෙරෙව්වා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩම කෙරෙව්වා කියන එකයි. එතකොට සංඝයා වහන්සේලාත් වැඩම වුණා. එනම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විශේෂෙහි දෙන දානය කියලා තමයි ඒකට
කියන්න වෙන්නේ. ඒ දානේ අද අපිට දෙන්න පුළුවන් 13 වහන්සේ වැඩමවනකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩමවනවා කියන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ පිළිගන්න පුළුවන් නම් ඒක ටිකක් සංකීර්ණ කාරණාවක්. වර්තමානයේ එහෙම සූදානමක් දකින්නේ නැහැ. විශේෂ බුද්ධාසනයක් හදනවා අපි දකින්නේ නැහැ. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට දානෙ පිළියෙල කරනවා අපි දකින්නේ නැහැ. නමුත් අපි ධාතු කරඬුව වැඩමවනවා. ඒක අද නාම මාත්‍රයක් විතරයි. මේ වඩින්නේ භාග්‍යතුන් වහන්සේ කියන සංඥාව ඇති වුණොත් සංඝයාට වඩා ඉහළින් ඊට අනර්ග ආසනයක් බුදුරජාණන් වහන්සේට පිළියෙල කරන්න වෙනවා. සංඝයාට වඩා භාග්‍යතුන් වහන්සේගේ දාන වේල අති විශේෂයෙන් සකස් කරලා පිළිගන්වන්න වෙනවා. ඉතින් ඒක සම්පූර්ණ වුණොත් තමයි භාග්‍යතුන් වහන්සේ වැඩමෙව්වා වෙන්නේ. නැත්නම් අපි වැඩමවල සැලකුවේ නෑ වාගේ කාරණාවකට යන්න පුළුවන්. කෙසේ වෙතත් භික්ෂුණීන් වහන්සේලා වැඩමවල දන් දෙන්න පුළුවන්කමක් අද ලෝකේ නැහැ. හේතුව භික්ෂුණී ශාසනයේ ලෝකෙන් අතුරුදහන් වෙලා බොහොම කල්. ලෝකයේ අද භික්ෂුණීන් වහන්සේලා නැහැ. ඒ හින්දා අපිට ඒ දානේ පූජා කරන්න පුළුවන්කමක් නැතුව යනවා. අන්තිම සාංගික දානේ තමයි ප්‍රමාණ වශයෙන් භික්ෂුණී සංඝයා විශේෂයි දෙන දානේ. 7 වෙනි එක. හාමුදුරුවරු ප්‍රමාණයක් කරලා ඉල්ලුවා වගේ භික්ෂුණීන් වහන්සේලා 19ක් දෙන්න කියලා ඉල්ලලා දෙන දානේ. ඉතින් ඒක අද දෙන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් අද දෙන්න පුළුවන් දානේ හැටියට අපි කතා කරන්නේ 6 වෙනි සාංගික දානේ. ඒකත් සාංගික වෙනවද නැද්ද කියන එක හරියටම තියෙන්නේ අපි ගාව. ඒ කියන්නේ සංඝයා ගාවද නැහැ. දායක පාර්ශවය ළඟ. දායකයා දානීය පිළිබඳව හරියටම කරුණු දන්නේ නැත්නම් ඒ දානීය සාංගික භාවය අහෝසි වෙනවා. මොනවද දායකයා දන්නේ නැති කරුණු? දැන් සාමාන්‍යයෙන් අද ස්වාමින් වහන්සේ තමයි දානේ සාංගික කරන්නේ. ඒකේ කිසි වරදක් නැහැ. එහෙම කරන්නේ දායක පාර්ශවයේ හුඟක් දෙනා ওই කරුණ දන්නේ නැති හින්දා. නමස්කාරය කියන්න කියලා ස්වාමින් වහන්සේ සාංගික වාක්‍ය කියනවා. ස්වාමින් වහන්සේ කීවට පස්සේ අපි වාක්‍ය කියවලා 3 වතාවකින් දානේ පූජා කරනවා. ඒකේ වරදක් නැහැ. හැබැයි දානේ ප්‍රධාන දායකයා ගාව ඒකාන්ත අරමුණක් තියෙන්න ඕනේ. මේ වස්තුව සියල්ල මම ශාසනය වෙනුවෙන් අත්හරිනවා කියලා. නැත්තම් දායකයාගේ හිතේ තියෙන එක ස්වාමින් වහන්සේ දන්නේ නැහෙනේ. ස්වාමින් වහන්සේ වාක්‍ය කියෙව්වට දානේ සාංගික වෙන්නේ නැහැ. අත්හැරීමේ චේතනාව දායකයා ළඟ තියෙන්න ඕනේ. දායකයන්ටම පුළුවන් නම් ස්වාමින් වහන්සේ අපි මේ සකස් කරලා තියෙන ආහාර පාන පරිස්කාර ආදී සියල්ලම මහා සංඝරත්නය විශේෂයි අපි පූජා කරනවා කියලා කාරණාව සඳහන් කළා නම් දානෙ එතනම සාංගික වෙලා ඉවරයි. ඊළඟට අපි ආරාධනා කරන්න ගියහම ආරාධනා කරනවා ස්වාමීනි මට 19ක් ඕනේ. අපේ ගමේ පන්සලෙනුත් වඩින්න ඕනේ. නායක හාමුදුරුවොත් අනිවාර්යෙන් වඩින්න ඕනේ. එහා ගමේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ අපේ ඥාති කෙනෙක්. උන්වහන්සේත් අපිට මේකට වැඩමව ගන්න ඕනේ. අහවල් ස්වාමින් වහන්සේ අපිට කුඩා කාලේ ඉඳලා උගන්වලා තියෙනවා. උන්වහන්සේත් අපිට සම්බන්ධ කරගන්න ඕනේ. එහෙම ඒ ස්වාමින් වහන්සේලා ටික වැඩමවලා දෙන්න කියලා ඉල්ලීමක් කිරීමේ අයිතියකුත් අපි සතුව තියෙනවා. හැබැයි එහෙම ඉල්ලීම කරන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් දානි පූජා කරන්න සූදානම් වෙලා ඉන්නවා. දැන් ස්වාමින් වහන්සේලා වැඩම කරවගෙන එනවා. ප්‍රධාන දාන දායකයා දැන් වාහනින් හරි බිමින් හරි වඩින ස්වාමින් වහන්සේලා දිහා බලාගෙන ඉන්නවා.
එතන නායක හාමුදුරුවෝ නෑ. එතන අපේ අර ඥාති හාමුදුරුවොත් නෑ. ඥාති හාමුදුරුවෝ ගාව ඉන්න ශිෂ්‍ය හාමුදුරුවෝ ඉන්නවා. නායක හාමුදුරුවෝ නෑ, දෙවනි හාමුදුරුවෝ ඉන්නවා. දැන් අර දායකයාට කලකිරීමක් ඇති වෙනවා. මම නායක හාමුදුරුවන්ට මාස කීයකට කලින්ද කීවේ. ඒ උන්වහන්සේ මේකට වැඩමවා ගන්න බැරි වෙයි කියලා තමයි මම කලින්ම කීවේ. එච්චර කලින් කියලත් උන්වහන්සේ අද නෑ. මම පන්සලේ කොච්චර දේවල් කරලා තියෙනවද? නමුත් මේක සැලකුවේ නෑ. අපේ හාමුදුරුවොත් නෑ. උන්වහන්සේත් පොඩි හාමුදුරුවෝ එවලා. ආන් එහෙම හිතා දායකයාගේ හිත පශ්චත්තාපයට පත් වෙනවා. ඒ පශ්චත්තාපයත් එක්කම මහා සංඝයා විශේෂයි හදාපු දානයත් සාංගික භාවයේ අහෝසි වෙන්න බලනවා. ඇයි දැන් මහා සංඝයාට දන් දෙන්න ලෑස්ති කරලා විශේෂයෙන් නායක හාමුදුරුවෝ නැති එක පිළිබඳව කලකිරීමක් ඇති වෙලා. ඒ කියන්නේ ගිහිල්ලා පෞද්ගලික මට්ටමකට. නායක හාමුදුරුවෝ ඕනෙමයි. එහෙම වුණොත් දානේ සාංගික භාවයේ ස්ථිර නැහැ. අර විදිහට කියලා ඉල්ලන්න පුළුවන්. නමුත් මගේ ගෙදරට වඩින වෙලාවට මේ වඩින්නේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පරම්පරාවේ නියෝජිතවරු. නායක හාමුදුරුවොත් එතන නියෝජිතයෙක්, පන්සලේ දෙවනි හාමුදුරුවොත් එතන නියෝජිතයෙක්. එහෙනම් මට මෙතෙන්ට නායක හාමුදුරුවෝ වැඩියත් එකයි නැතත් එකයි. ආර්ය මහා සංඝරත්නය දානෙට වැඩලා ඉන්නවා. ඒ සංඥාවට ගියොත් විතරයි දානේ සාංගික භාවය රඳවා ගන්න පුළුවන් වෙන්නේ. පෞද්ගලික පැත්තට ගමන් කළොත් ඒ දානේ පෞද්ගලික දානයක් මිසක් සාංගික දානයක් වෙන්නේ නැහැ. අනිත් එක සමහර වෙලාවට දම්පැන් බෙදනකොට වැඩිමහලු මහා සංඝයාගේ ඉඳලා 7 අවුරුදු වයසේ ලාබාල ස්වාමින් වහන්සේ ළඟට යනකම් අපේ ගෞරවයේ එකම ගෞරවයක් වෙන්න ඕනේ. මෙහි ඉඳලා එහාට යනකොට ඒක පාත් වෙවි අඩු වෙවි යන එකක් නොවෙන්න ඕනේ. එක සමානව සියලු දෙනාට සලකන්න ඕනේ. මොකද ඒ ලාබාල හාමුදුරුවෝ නියෝජනය කරන්නේ මහරහතන් වහන්සේලාගේ ශාසනය. උන්වහන්සේ නියෝජනය කරන්නේ අර ආර්ය මහා සංඝරත්නය. ඒ හින්දා දම් බෙදනකොට දක්වන ගරු සැලකිල්ල, උපස්ථාන වලට දක්වන උනන්දුව පොඩි පොඩි අය ගාවට යනකොට අඩු වෙනවා නම් මහා අයට සලකලා පොඩි අයට සලකන්න ගියාම ඒ අය ශාසනයේ නෙමෙයිද වාගේ ප්‍රශ්නයක් ආයෙමත් වෙනවා. එක හා සමාන ගරු සම්මානයක් මහා සංඝයා විශේෂයි තියෙන්න ඕනේ. ඔය කාරණා ටිකත් හරියට සම්පූර්ණ වුණේ නැත්නම් මේ දානීය සාංගික භාවයට ලොකු හානියක් බලපෑමක් තියෙනවා. සංඝ සතු දන් දුන්න කියලා කීවට බොහෝ වෙලාවට ඒවා පෞද්ගලික වෙලා අපි දන්නෙත් නැහැ. ඊළඟට සමාජයේ තාමත් තවත් මතයක් තියෙනවා. ඒ දානීය සංඝ සතු වෙන්න නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලාම මෙච්චර ප්‍රමාණයක් වැඩ ඉන්න ඕනේ කියලා. එහෙම කාරණාවක් බුද්ධ ආගමේ කොහෙවත් නැහැ. 7 අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේ නමුත් නියෝජනය කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයයි. උන්වහන්සේ තුලත් දායකයාට අප්‍රමාණ කුසල් රැස් කරවීමේ හැකියාවක් තියෙනවා. හරියටම කර්ම වාක්‍ය කියවලා පැවිද්ද පිහිටවල තියෙනවා නම් උන්වහන්සේ ළඟ තියෙන සීලයට සාමාන්‍ය කෙනෙකුට ලං වෙන්න තිය හිතන්නවත් බෑ. සාමණේර ස්වාමින් වහන්සේලා මේ ශාසනයේ බලගතු නෑ කියලා කාටවත් කියන්න පුළුවන්කමකුත් නෑ. එව්වට උදාහරණ ඕන තරම් අපේ පිටකේ තියෙනවා. අපේ පින්නතුන්ට මතකද අනුරුද්ධ මහරහතන් වහන්සේගේ එක ශිෂ්‍ය රත්නයක් හිටියා සුමන සාමණේර කියලා. සුමන සාමණේරයන් වහන්සේගේ ඒ තරම දැක්කහම හිතෙයිද මේ සාමණේරයන් වහන්සේට සාංගික භාවයේ රඳවන්න පුළුවන්කමක් නැහැ කියලා.
අනුරුද්ධ මහරහතන් වහන්සේට බඩේ අමාරුවක් හැදෙනවා. ස්වාමීනි අසනීපෙන් වාගේ. ඔව් සාමණේර බඩරි දෙනවා. ස්වාමීනි වෙනද වළඳන්නේ මොනවද එතකොට? අනවතප්ත විලෙන් පැන් ටිකක් වැළඳුවොත් හොඳයි. ආන් ඒ වෙලාවේ කෙන්ඩිය අරගෙන අහසට නැගලා අනෝතප්ත විලට යනවා. අනෝතප්ත විල ගාව ඉන්න නාගරාජයෙක් මුළු අනෝතප්ත විලම පෙනෙන් වහනවා. දන්නවා කෙන්ඩියත් අරගෙන ඉන්නේ පැන් ගෙනියන්නයි දෙන්නේ නැහැ පැන් කියලා. මොකද තමන්ගේ හිසට උඩින් ආවා කියලා. සාමණේර හාමුදුරුවෝ ගිහිල්ලා පැන් ඉල්ලුවා. පුළුවන් නම් ගන්න කියලා කිව්වා. තුන් පාරක් ඉල්ලුවා, තුන් පාරම කිව්වේ පුළුවන් නම් ගන්න කියලා. ඊට පස්සේ කල්පනා කළා පැන් ගන්න එක නම් වැඩක් නෙමෙයි. නමුත් නිකම්ම අරගෙන යන එකේ කිසි බලවත්කමක් නැහැ. එහි පිල්ලම් ගහන මොහොතකට දිව්‍ය ලෝක වලටයි බ්‍රහ්ම ලෝක වලටයි ගිහිල්ලා කතා කළා. කතා කරලා කිව්වා අනෝතප්ත විල ගාවට එන්න කියලා. දෙවියෝ කොච්චර ප්‍රබල වුණත් සාමණේරයන් වහන්සේ ඊට වඩා ප්‍රබලයි. ඇඟෙන් පුංචි. අවුරුදු 7යි කියන්නේ අපේ ගෙදර ඉන්න පොඩි දරුවෙක් වගේම තමයි. වෙන 아무තු මහලුකු ඇඟක් තිබුණේ නැහැ. ඇඟෙන් කුඩයි, ගුණයෙන් මහත්. ඒ හින්දා රහතන් වහන්සේ නමක් කතා කරාම කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට නැවිත් ඉන්න බෑ. සියලු දෙනාම ඇවිල්ලා අනෝතප්ත විල වටේට පිරුණා. සාමණේරයන් වහන්සේ බ්‍රහ්ම කයක් මවා ගත්තා. නාගයාගේ පෙන ගොබේ උඩ සක්මන් කළා. බ්‍රහ්ම කය හරි ලොකුයි. ලංකාවට බ්‍රහ්මයෙක් බැස්සොත් බ්‍රහ්ම කයෙන් බස්නාහිර පළාත ඉඩ මදි වෙනවා. ඒ තරම් විශාලයි ශරීරය. මගදේ වාගේ ගම් දෙක තුනක් යට යනවා කියලා කියන්නේ. මගදේ කියලා කියන්නේ ලංකාවට වඩා ලොකු ඇති සමහරට. ඒ වගේ විශාල බ්‍රහ්මකයක්. ඉතින් මේ තරම් බරක් නාගයට තුස්සන්න බෑනේ. ටික ටික පෙන ගොබේ ඇකුළුණා. ඇකිලෙනකොට තල් කඳන් පොල් කඳන් වාගේ ජල කඳන් අහසට විසි වුණා. ඒකෙන් කෙන්ඩිය පුරවගෙන අහසින්ම ගියා. දැන් ලැජ්ජාව දරා ගන්න බෑ. කෝටි ගාණක් දෙවියෝයි බ්‍රහ්මියෝ බලාගෙන තමන්ගේ භාර්යාව ටිකත් බලාගෙන ඉතින් මෙයාට බිම් බලා ගන්න වෙනවනේ මේ පිරිස ළඟ. ඒකෙන් බේරෙන්න ඕනෑවට සාමණේර හාමුදුරන්ගේ පස්සෙන් එළෙව්වා. අනුරුද්ධ මහරහතන් වහන්සේට උන්වහන්සේ පැන් පිළිගැන්නුවා. පිළිගැන්නුවාම නාගයාත් එතන. ස්වාමීනි වළඳන්න එපා කැප නැහැ කියලා කිව්වා. සාමණේරයන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි වළඳන්න කැපයි කියලා. නාගයා බොරු කිව්වත් රහතන් වහන්සේ බොරු කියන්නේ නැහැ. ඒ හින්දා වැළඳුවා. තුන්වෙනි වතාවටත් පරාදයි. ඒ කේන්තිය දරා ගන්න බැරි හින්දා අනුරුද්ධ මහරහතන් වහන්සේට කතා කරලා කියනවා මේ සාමණේරයා ස්වාමීනි ආයෙනම් අනෝතප්ත විල පැත්තේ වන්න එපා. මරණවමයි කියලා කිව්වා. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇහුවා නාගරාජයේ මේ සාමණේරයාගේ රෝම කූපයක්වත් ඔබට හොල්ලන්න බැරි බව දන්නේ නැද්ද කියලා ඇහුවා. බිම් බලාගෙන කිව්වා දන්නවා ස්වාමීනි. මම ඒක හොඳටම දන්නවා. මට කරපු ලැජ්ජාව හින්දා මම පස්සෙන් ආවේ. සුමන සාමණේරයන් ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි අදින් පස්සෙත් ඔබ වහන්සේට පැන් උවමනා වුණොත් ඔබ වහන්සේ මහන්සි වෙන්න එපා. මම මතක් කරන්න. ඔබ වහන්සේගේ ගෝලයා විල ළඟ ඉන්නවා කියලා හිතන්න. මං ගෙනල්ලා දෙන්නම් කිව්වා. එතකොට මේ 7 අවුරුදු වයසේ ස්වාමීන් වහන්සේට කරන්න පුළුවන් වෙච්ච දේ ආර්ය මහා සංඝයාගේ නියෝජිත භාවය. යම් තැනක නියෝජිත භාවය ලැබුණා කියලා කියන්නේ ඒ ඕනෑම දෙයක් නියෝජනය කරන්න පුළුවන් කියන එකයි. ප්‍රධාන අමාත්‍යවරයා කරන දේවල් අමාත්‍යවරයා නැත්තම් බාර දීලා යන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයාට. ඇමතිතුමා නැහැ කියලා නතර කරන්න ඕනේ නැහැ.
ඒ බලය දීලා තියෙනවා, නියෝජිත බව තියෙනවා. අපි ජනාධිපතිවරයෙකුට ජනවරමක් ලබලා දුන්නාම පිට රටකින් රට සංවර්ධනය කරන්න කියලා ණය මුදලක් ඉල්ලගත්තාම ජනතාවට ගිහිල්ලා කෑ ගහන්න පුළුවන් දෙයි ණය ගත්තේ කියලා. රට වෙනුවෙන් කැමති ඕනෑම තීන්දුවක් තීරණයක් ගණ්ඩයි අපේ කැමැත්ත මුලින් දීලා තියෙන්නේ. අය මේ රැස්වීම් තීතිය අපෙන් අහන්න ඕනේද මන් ණය ගන්නද මන් ණය ගන්නද කියලා. නෑ අපේ තීරණේ දීලා ඉවරයි අපි. ඒක හොඳට කෙරුවත් නරකට කෙරුවත් දැන් කරන්න දෙයක් නෑ. දැන් තේරෙනවද නියෝජිත භාවයේ තියෙන ප්‍රබල බව? එහෙනම් රටේ ප්‍රධාන නියෝජිතයා ජනාධිපති නිසා එතුමා කෝක කෙරුවත් හිස නමන්න වෙනවා. මොකද අපි බලේ දීලයි තියෙන්නේ. එහෙනම් ආර්ය ශාසනයේ නියෝජිත බව ගත්ත කියලා කියන්නේ ඒක මේ සාමණේර දූපසම්පදාද කියලා හාරන්න දෙයක් නැහැ. ඒ කාටත් මේ ශාසනයේ පැවරිච්ච කොටසක් තියෙනවා. දානයක් සාංගික කරන්න උන්වහන්සේලාටත් හොඳටම පුළුවන්. නමුත් සමහර කෙනෙක් එහෙමත් තර්ක හදනවා. එහෙම බුද්ධ ආගමක් නැහැ. ඒක නිසා එතකොට ශාසනයේ තියෙනවා ප්‍රධාන සාංගික දාන 7ක්. වර්තමානයේ අපිට එකෙන් පූජා කරන්න පුළුවන්කම තියෙන්නේ 6 වෙනි සාංගික දානය. පෞද්ගලික දාන 14ක් තියෙනවා කියලා අපි සඳහන් කළා. පෞද්ගලික දානයේ පළවෙනි දානය තමයි තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දානය. බුදුරජාණන් වහන්සේ උදෙසා පෞද්ගලිකව දානයක් පූජා කරන්න අපිට පුළුවන්. ලැබෙන ආනිසංසය මෙච්චරයි කියලා ඉවර කරන්න බෑ. නිවන් දකින්න තුරුත් අපිට විපාක දීලා තව අහෝසි වෙලා යන්න කොටසුත් ඉතුරු වෙනවා. ඒ තරම්ම ප්‍රබලයි ලෞතර බුදුරජාණන් වහන්සේට පෞද්ගලික දෙන දානය. එතකොට දෙවනි පෞද්ගලික දානය කියලා කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේට දෙන පෞද්ගලික දානය. ඒ දානයත් එහෙමයි. ලෞතර භාග්‍යතුන් වහන්සේට වඩා අඩුයි. නමුත් සීමාව පෙන්නලා නැහැ. තුන්වෙනි පෞද්ගලික දානය මහ රහතන් වහන්සේට දෙන දානය. හතරවෙනි පෞද්ගලික දානය මහ රහත් භාවයේ ලබන්න රහත් මගට ප්‍රතිපන් කෙනාට දෙන දානය. කවුද පින්නතුනේ මේ රහත් බවට පිළිපන්න කෙනා කියලා කියන්නේ? අනාගාමී වෙලයි ඉන්නේ. අනාගාමී වෙලා රහත් වීම උදෙසා වීර්ය වඩමින් ඉන්නවා. උන්වහන්සේට කියන්නේ රහත් මගට පිළිපන් කියලා. අනාගාමීන් වහන්සේට දෙන දානය ඊළඟ දානය. අනාගාමීන් වහන්සේට දෙනවට වඩා අනාගාමී වෙලා ඉඳගෙන රහත් වෙන්න වීර්ය වඩන කෙනාට දෙන දානය හරි උතුම්. සමහර අනාගාමීන් වහන්සේලා හිටියා අනාගාමී වෙලා රහත් වෙන්න උත්සාහ දරන්නේ නැතුව. ඇතම් අනාගාමීන් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේ අහපුවාම ඇයි උත්සාහය අත්හැරලද කියලා, ස්වාමීනි මම අනාගාමී වෙලා ඉන්නේ. බඹලෝ වැඩලා පිරිනිවන් පානවා. අනාගාමී අය බඹලවනේ උපදින්නේ. බඹලව ඉපදිලා එහෙන් පිරිනිවන් පානවා කියලා කියනවා. ඒ වෙලාවේ කරපු විශේෂ දේශනාවකුත් තියෙනවා. මහණෙනි, අසූචි කියන දේවල් ටිකක් තිබුණත් හුඟක් තිබුණත් දුර්ගන්ධය එකමයි. භවය කියන එක මොහොතක්වත් මම අගේ කරන්නේ. එහෙනම් ඔබලා තව බ්‍රහ්ම ආත්මයක් මොකට බලාපොරොත්තු වෙනවද? අනාගාමී වුණා නම් වීර්ය ආරම්භ කරන්න අරහත්ත්වයේ උදෙසා. ඒ හින්දා අරිහත් මගට පිළිපන් කිවි අනාගාමී වෙලා නැවත වීර්ය කරනවා රහත් වෙන්න. අනාගාමී කෙනාට වඩා ඒ උත්තමයා උතුම්.
සකදාගාමී වෙලා අනාගාමී වීම සඳහා වීරිය වඩන කෙනා ඊළඟ කෙනා, සකදාගාමී කෙනා ඊළඟ කෙනා. සෝවාන් වෙලා සකදාගාමී වීම සඳහා වීරිය වඩන කෙනා ඊළඟ කෙනා, සෝවාන් වහන්සේ ඊළඟ කෙනා. ඊළඟ කෙනා තමයි සෝවාන් වීම සඳහා වීරිය ආරම්භ කරලා ඉන්න කෙනා. කවුද මේ සෝවාන් වීම සඳහා වීරිය ආරම්භ කරලා ඉන්න කෙනා කියලා කියන්නේ? සෝවාන් මගට පිළිපන් කෙනා. ආන් එයාට තමයි කියන්නේ තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනා. සෝවාන් වෙන්න වීරිය ආරම්භ කරපු කෙනා තිසරණ සහිතව පන්සිල් තියෙන කෙනා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා 4 කාමෙහි විතරාගී බාහිර තවුසන්. සෝවාන් තථාගතයන් වහන්සේ සෝවාන් ශ්‍රාවකයා සෝවාන් බවට උත්සාහ දරන කෙනා, ඊළඟට සෝවාන් බවට උත්සාහ දරන කෙනා කිව්වේ පන්සිල් රකින්න කෙනා. ඊළඟට කාමේහි විතරාගී බාහිර තවුසු. කවුද මේ කාමේහි විතරාගී බාහිර තවුසෝ කියලා කියන්නේ? තිසරණ නැහැ. නමුත් පන්සිල් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලිනුත් සමත භාවනා දියුණු කරලා අහසින් ගියපු ඍෂිවරු ගැන අපි අහලා තියෙනවා. ආන් ඒ වාගේ අය තමයි මේ කාමයේ විතරාගී තවුසු කියලා කියන්නේ. තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අපිට අනාගත ජීවිත අසංකේයක කෑම වරදින්නේ නැහැ. සෝවාන් වහන්සේට කෑම වේලක් දුන්නොත් ඒකේ ලැබෙන ආනිසංසයේ සීමාවක් තිසරණ පන්සිල් තියෙන අයට දෙන කෑම වේල අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා. කාමෙහි විතරාගී තවුසෙකුට දුන්නහම අනාගත ජීවිත කෝටි ලක්ෂයක්. සාමාන්‍යයෙන් පෘතජ්ජන සීලවන්ත. කවුද මේ පෘතජ්ජන සීලවන්ත කියලා කියන්නේ? අපේ ගංගෙවල් වල අපි කතා කරනවා හොඳ මිනිස්සු කියලා. කාටවත් කරදරයක් හිරිහැරයක් බාධාවක් නැහැ. තමන්ගේ පාඩුවේ කටයුතු ටික කරගෙන අන් අයටත් උදපදව් කරගෙන ඉන්න හොඳ මිනිස්සු. හැබැයි ඒ අය ගාව පන්සිල් නැහැ. තිසරණ තියෙන්න පුළුවන්. පන්සිල් නැහැ. මදුරුවන්ට හරි මෙහෙ ගහනවා. රාරක්කු වගේ දේවල් සාමාන්‍යයෙන් බොනවා. කාටවත් කරදර කරන්නේ පන්සිල් නැහැ. අන් එහෙම අයට තමයි කියන්නේ පෘතජ්ජන සීලවන්ත. එහෙම කෙනෙකුට කෑම වේලක් දෙන්න ලැබුණොත් අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා. පෘතජ්ජන දුස්සීලයකට දෙන්න ලැබුණොත් කවුද මේ පෘතජ්ජන දුස්සීලයා? තිසරණත් නැහැ පන්සිලුත් නැහැ. හොරකම් කරනවා, මංකොල්ල කනවා. නමුත් එහෙම මිනිහෙකුට නමුත් කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000ක අපිට විපාක දෙනවා. තිරිසන් සතෙකුට දුන්නහම පල්ලහැම 14 වෙනි එක අපිට අනාගත ජීවිත 100ක විපාක දෙනවා. එහෙනම් දාණය කවදා කොතන කොහොම දුන්නත් ඒ ප්‍රමාණයට මහත්ඵලයි. තිරිසනාගේ ඉඳලා භාග්‍යතුන් වහන්සේ දක්වා විපාක දෙන හැටි පෞද්ගලික දාන 14යි අපි මේ සිහිපත් කරන්නට යෙදුනේ. එතකොට සාංගික දාන 7යි, පෞද්ගලික දාන 14යි. එතකොට හරියටම සාංගික දානයක් පූජා කරගන්න නම් අපි ගාව පෞද්ගලික සංඥාවෙන් අයින් වෙලා ආර්ය මහා සංඝයාට දන් දෙනවා කියන චේතනාව තියෙන්න ඕනේ.